समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සනිදානම් වික්කවේ uppajjati කාම විතක්කෝනෝ අනිදානං සනිදානං uppajjati ව්‍යාපාද විතක්කෝනෝ අනිදානං සනිදානං uppajjati විහිංසා විතක්කෝනෝ අනිදානಂತಿ ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විදියට සරණ යන්නට ලැබීම අපි ලැබපු විශාලම ජයග්‍රහණයක්. විශාලම ප්‍රතිලාභයක්. අලාභය ගැන ලෝකේ වැඩි වැඩියෙන් කතා කරනවා. අහිමි වීම පිළිබඳ ලෝකේ වැඩි වැඩියෙන් කතා කරනවා. නොලැබීම් සම්බන්ධව නොහැකියාවන් සම්බන්ධව ලෝකයෙන් සිද්ධ වෙන විවිධාකාර සම්බාධකයන් සම්බන්ධව ලෝකේ වැඩි වැඩියෙන් කතා කරනවා. නමුත් ඒ සියලු ලැබීම් එක පැත්තකට දැම්මොත් තරාදියක, ඒ කියන්නේ සියලු ලැබිච්ච දේවල් එක තරාදියක එක පැත්තකට දාලා අපට ලැබිච්ච දුෂ්කර බුද්ධ ශ්‍රාවක භාවය එක තරාදියක එක පැත්තකට දැම්මොත් ලැබීම් වටිනාකම් ඔක්කොම එක පැත්තකට දානවා. වෘත්තීය වටිනාකම්, ආර්ථික වටිනාකම්, පඬිතකම්, බුද්ධිමත්කම්, උගත්කම්, මේ ලෝකේ කතා කරන පාලක තන්ත්‍රයේ නායක තන්ත්‍රයට අදාළ ආවේනික දේවල් මේ ඔක්කොම එක පැත්තකින් තරහදියකට දාලා අපට ලැබිච්ච සියල්ල අයින් කරලා බුද්ධ ශ්‍රාවකකම විතරක් අනිත් පැත්තට දැම්මොත් ඒ බුද්ධ ශ්‍රාවකකම බරයි පින්වත්නි අර සියලු දේවල් වලට වඩා. ඒ සියලු දේවල් එපමණ බර නෑ. ඒකට එහෙමනම් ඔබට වෘත්තීය වටිනාකම් ලැබෙනවා නම් හොඳයි. නොලැබුණා කියලා ඉතින් මොනා කරන්නද? නොලැබුණා කියලා දැන් දුක් වෙලා පසුතැවිලා වැඩක් නෑ නේ. වටිනාකම් ලෝකේ නොලැබුණා කියලා පසුතැවෙන්න දෙයක් නැහැ. අහිමි වීම සම්බන්ධව පසුතැවෙන්න දෙයක් නැහැ. ලැබීම් නොලැබීම් කියන්නේ ලෝකයේ අතිශය සාමාන්‍ය තත්ත්වයන් පින්වත්නි. ඒවා විශේෂ තත්ත්වයක් නෙමෙයි. ලැබීම් නොලැබීම් කියන්නේ සාමාන්‍ය දේවල්. හිමිවීම අහිමිවීම කියන්නේ ලෝකේ සාමාන්‍ය දෙයක්. හිමි වෙච්ච මිනිස්සු ලොකුවට උඩ පනින්න ඕනේ අපිට මේවා හිමි වුණා කියලා. ඒ වගේම අහිමි වෙච්ච මිනිස්සු ලොකුවට තැවෙන්න, පසුතැවෙන්න, දුක් වෙන්න දෙයක් නැහැ. අපිට හම්බ වුන්නේ කියලා. එතකොට මේ හිමිවීම අහිමිවීම කියලා කියන්නේ ලෝකේ ඊටාම සාමාන්‍ය තත්ත්වයයි. නෙමෙයි අසාමාන්‍ය නෑ. හැබැයි බුද්ධ ශ්‍රාවක භාවය කියන්නේ අතිශය අසාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය නෑ. ඒක දුර්ලභ දෙයක්. ඒක ප්‍රකට කාරණයක් නෙමෙයි. ඒක ලෝකේ සුලභ කාරණයක් නෙමෙයි. ඒක දුලභ කාරණයක්. සුලභ කාරණය තමයි ලෝකේ වටිනාකම්, වෘත්තීය වටිනාකම්, ඊට පස්සේ විවිධ වෘත්තීය මට්ටම්, ගුරුවරු වෙන එක, නීතිඥයෝ වෙන එක, වෛද්‍යවරු වෙන එක සුලභයි. ඒක දුර්ලභ නෑ. ඒක ඕනෑම ජන කොටසකට, ඕනෑම වර්ගයකට, ඕනෑම රටක ඉන්න කෙනෙකුට හදාගන්න පුළුවන් දෙයක්. හැබැයි බුද්ධ ශ්‍රාවකකම ඒක දුර්ලභයි. ඒ බුද්ධ ශ්‍රාවකකම දුර්ලභ වෙන්නේ ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. ඒක සාංශාරික ගනුදෙනුවක් එක්ක පෑහි යන ඉතා දුර්ලභ අවස්ථාවක්. ඒ දුර්ලභ අවස්ථාව අපට විශාල වටිනාකම් සහිත ස්වභාවයක්.
ඒ වටිනාකම් සහිත දුර්ලභ අවස්ථාව අපට දැන් මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. ඒ නිසා අපි වඩාත් උනන්දුවක් කැපවීමක් සතුටක් හදා ගන්න ඕනේ ගැන. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ අපට හරියටම මේ වෙලාවේ සිහිය උපද්දවාගෙන තේරුම් ගන්න බැරි වුණොත් මේ අවස්ථාව මග හැරුණොත් ඒ මග හැරිච්ච සත්‍යය සාංශාරික වශයෙන් අනතුරේ වැටෙනකොට මේ බඳු ජීවිතයකුත් මට ලැබිලා තිබිලා මට ඒ ජීවිතයෙන් ප්‍රතිලාභ හදාගන්න බැරි වුණා නේද කියලා ඔබේ හිත කනස්සල්ලටපත් වෙන දවසක් ආවොත් පින්වත්නි ඔබ පුදුම තරම් අසරණයි. මොකද නිරයේ උපන් නිරසත්වෙක් අනේ මම මනුස්ස ලෝකේ උපන්නා නම් පින් කරනවා. මම ආයේ මනුස්ස ලෝකෙට ගියොත් එහෙම ධර්මයේ හැසිරෙනවාමයි. මම ආයේ මනුස්ස ලෝකෙට ගියොත් ගුණ ධර්මයක් දියුණු කරනවාමයි. මම මනුස්ස ලෝකෙට ගියොත් අනේ පැවිදි වෙනවාමයි කියලු නිරේ නිරසත්වෙක් දුක් විඳින්නේ. එතකොට ඒක හරියට මේ කෑම කන මිනිස්සෙකුට බඩගින්නේ ඉන්න මිනිහෙකුට කෑම පිඟාන අතේ තියෙද්දී ඒ කෑම පිඟාන පත්තකින් තියලා ඉවර වෙලා ඒ කෑම පිඟාන ගැන අවධානය යොමු කරන්නේ නැතුව හිටියා වගේ දෙයක් නැවත අධික පිපාසයේ බඩගින්න මේ ආහාරවල විශාල හිගයක් ඇති වෙච්ච කාලවල බත් ඇටයක් ඇහැට පේන්න නැති කාලවල අනේ ආයේ මට බත් ටිකක් හම්බුනොත් මම නම් ඒ ටික අතාරින්නේ නැහැ මං කනවාමයි කිය හිත ඉන්නවා වගේ. මොකද සමහර වෙලාවට අද කණ්ඩවත් වෙලාවක් නැති මිනිස්සු ඉන්නවනේ. ආහාර ටිකවත් ගන්න බැරි මිනිස්සු වෙලාවක් නැහැ අපිට කොහෙද වෙලාවක් කීක ඉන්න මිනිස්සු ධර්මයට කොහොමවත් වෙලාවක් හදාගන්න කැමති නැහනේ. නමුත් මේක මගහැරුණන් පස්සේ තමයි වටිනාකම වඩා දැනෙන්නේ. තියෙනකොට ගොඩක් වෙලාවට වටින්නේ නැහනේ. නැති වෙනකොටනේ වටින්නේ. එතකොට නැති වෙන දවසට මේ තිබීමේ වටිනාකම එදාට ඒ ප්‍රතිලාභේ නොලැබී යාම නිසා තමයි වඩා දැනෙන්නේ. මනුෂ්‍යත්වයේ වටිනාකමත් බුදුසසුනේ ප්‍රතිලාභයක හිමිකාරීත්වයත් වඩා වටින්නේ බුදුසසුන ඔබට මගහැරිච්ච දවසටයි. අද ඔබේ අත් දෙක ඉස්සරහා ඔබ ඉස්සරහා මේ සොඳුරු බුද්ධ වචනේ තියෙද්දි ඔබට අද එච්චර වටින්නේ නැහැ. ඔබ ඉස්සරහා ඔබේ ජීවිතයේ මනුෂ්‍යත්වයට දායාද වීම තුළ ඔබට මනුෂ්‍යත්වයේ තරම් වටින්නේ නැහැ. හැබැයි තිරිසන් ලෝකේ උපන් සත්වේකුට, නිරේ උපන් නිර සත්වේකුට විශේෂයෙන් තිරිසන් ලෝකයට නම් වඩා සංවේදී වෙන්නේ නැහැ මනුස්සකම ගැන. නමුත් නිරේ උපන් නිර සත්වේකුට Tamanගේ පුරාණ ජීවන චර්යාවත් සාංශාරික ජීවිතයත් තේරෙනකොට එයා තේරුම් ගත්තම ඒ තේරුම් ගත්ත දවසට යා පුදුමාසරණයි. ඒ තේරුම් ගත්ත දවසට මට මේ බඳු දෙයක් මගහැරුණා නේද කියලා හිතේ කම්පාවක් ඇති වෙයි. නමුත් එහෙම කම්පාවක් ඇති වුණා කියලා නැවත හැරිලා නැවත ඒ බඳු ජීවිතයකට විවෘත වෙනවා කියන එක හරියට හිතා ගන්න බෑ. කාලයක්, වෙලාවක්, තැනක්, ස්ථානයක් හිතන්න බෑ. දැන් අද ඔබට දේශනා කරන්නේ අපි මීට කලින්ම මෙත් සඳහම් විකාශයේ සනිදාන සූත්‍රයේ එක කොටසක් පැහැදිලි කළා. දැන් ඔබ මේ දේශනා එක දිගට අහගෙන ඉන්න ශ්‍රාවකයෙක් නම් ඔබට මතක ඇති සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ තියෙන සනිදාන සූත්‍රයෙන් අපි පැහැදිලි කරා කාම විතර්කවල හේතු සහිත බව. නමුත් අපිට එදා මේ දේශනාවේදී කාම විතර්කවල හේතු සහිත බව ගැන කතා කරන්න පුළුවන් වුණාට අපිට මේ දේශනාවේ ඉතුරු පර්යාය ගැන කතා කරන්න බැරි වෙච්ච නිසා අපි ඔබට නැවත දේශනාව හමාර කරද්දී නැවත ආරම්භයක් ගැන අදහසක් කිව්වා. අපි නැවත දේශනාවකදී සනිදාන සූත්‍රයේ අනිකුත් පර්යායන් පිළිබඳ දේශනා කරන බව. එතකොට අනිකුත් පර්යායන් දේශනා කරන බව මතක් කරපු නිසා ඔබට ඊටාම කරුණාවෙන් අපි හැමදිනාම ඔබට දේශනා කරන්නේ ඔබ හැමදිනාටම අප දේශනා කරන්නේ මේ අනෙක් පර්යාය පිළිබඳ වඩාත් සිහිය උපද්දවගෙන බොහෝම සිහි නුවණින් මේ දේශනාව පිළිබඳ සංවේදීකමක් හදාගන්න කියලයි. එතකොට අපි මුලින් පැහැදිලි කරපු දේශනාවේ කොටස මෙතනදී අපි කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ එකම සමහරට මේ දේශනාව අහගෙන ඉන්න පුළුවන් සනිදාන සූත්‍රයේ පළවෙනි කොටස අහපු නැති ශ්‍රාවකෙක්. එහෙම වුණා කියලාත් ඔබ කලබල වෙන්න එපා. නමුත් මේ එකම කොටසක් පවා ඔබට උදව් වෙයි. මුල් කොටස දන්නේ නැතුව අපි දැන් මේ කොටස අහගත්තා කියලා ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. මුල් කොටසට මේ කොටස කිසි සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ ඊටාම ස්වල්ප ධර්ම කොටාසයක් වුණා ජීවිතයට බද්ධ කරගන්න. ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට ගලප ගන්න.
ජීවිතයේ සම්මිශ්‍රණය කරගන්න. ඒ සම්මිශ්‍රණය කර ගැනීම ඔබට විශාල අනුග්‍රහයක් වෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා සනිදානම් භික්කවේ uppajjati ව්‍යාපාද විතක්කෝ නෝ අනිදානං. මෙන්න මේ වාක්‍යයයි අද විස්තර කරන්නේ. මොකද්ද? මුලින් අපි පැහැදිලි කරානේ සනිදානම් භික්කවේ uppajjati කාම විතක්කෝ නෝ අනිදානං කියලා. පින්වත් මහණෙනි මේ කාම විතර්ක උපදින්නේ හේතු සහිතවයි හේතු රහිතව නම් නෙමෙයි කියන පරයය තමයි මීට කලින් දේශනාවේ කතා කළේ. නමුත් ඒක මේකට සම්බන්ධ නැති නිසා අපි මේ වෙනම දේශනාවක් විදිහට දෙවනේ පරයය පැහැදිලි කරනවා. අපිට මේ පරයයෙන් පැහැදිලි කරන්න බැරි වුණොත් තුන්වෙනි කොටස අපි තව දේශනාවකින් හෝ පැහැදිලි කරන්න උත්සාහ කරනවා. දැන් මේ දෙවනි පරයය සම්පූර්ණයෙන් අපි අද දේශනාවේදී කතා කරගන්න උත්සාහ කරනවා. මොකද්ද? සනිදානං uppajjati ව්‍යාපාද විතක්කෝ නෝ අනිදානං. පින්වත් මහණෙනි මේ ව්‍යාපාද විතර්කය අයිති වෙන්නේ මිච්ඡා සංකල්පයට. මිච්ඡා සංකල්පයට තමයි ව්‍යාපාද විතර්කය අයිති වෙන්නේ. ඒතර මිච්ඡා සංකල්පය අයිති වෙන්නේ මිච්ඡා දිට්ඨිය පවතින තැනකයි. ඒතර මිත්‍යා දෘෂ්ටිය ආවොත් ඒ මිත්‍යා දෘෂ්ටියට අනුවයි යා කල්පනා කරන්නේ. එයාගේ දැක්ම මිත්‍යා දෘෂ්ටිකයි නම් ඒ දැක්ම තුල අම්මව පිළිගන්නේ නැත්නම් තාත්තව පිළිගන්නේ නැත්නම් මෙලොව පිළිගන්නේ නැත්නම් පරලොව පිළිගන්නේ නැත්නම් ඊට පස්සේ දන් දීමේ විපාක පිළිගන්නේ නැත්නම් සිල් රැකීමේ විපාක පිළිගන්නේ නැත්නම් කර්මඵල පිළිගන්නේ නැත්නම් ඕපපාතිකව සතු පිළිගන්නේ නැත්නම් රහතන් වහන්සේලා හිටියා කියලා පිළිගන්නේ නැත්නම් මෙන්න මේ නොපිළිගැනීම සම්පූර්ණ අන්තර්ගතයට අපි කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. මොකක්ද අපි ඒකට කියන්නේ? අපි ඒකට කියන වචනයක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යම් ශ්‍රාවකයෙක් බැහැගත්තොත් එයාගේ දැක්ම සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. ඒ දැක්ම සම්පූර්ණයෙන් කන පිට හැරිලා තියෙන්නේ. ඒ දැක්ම සම්පූර්ණයෙන් උඩු යටි කුරු වෙලා තියෙන්නේ. එයා හරියට ඔළුවෙන් ඇවිදිනවා වගේ. සාමාන්‍ය මිනිහෙක් කකුල් දෙකෙන් ඇවිදින්න ඕනනේ. ඒතර ආර්ය මාර්ගයේ එයා නිකන් ඔළුවෙන් ඇවිදිනවා වගේ කෙනෙක්. ආර්ය මාර්ගය තුල එයා නැහැ. ඒතර ආර්ය මාර්ගය තුල ගමන් කරන ශ්‍රාවකයා හොඳට පොළොවේ පය ගහලා ජීවත් වෙන ශ්‍රාවකෙක්. ඒතර මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ යා හැම එකම අනිත් පැත්තට අල්ලපු කෙනෙක්. ඒතර එවැනි මිත්‍යා දෘෂ්ටිකයෝ බෞද්ධ මුහුණුවරින්, බෞද්ධ වේශයෙන්, බෞද්ධ පෙනුමින් පවා ඉන්නවා. බෞද්ධ මුහුණුවරින්ම ඉන්නවා තනිකර බලවත් මිත්‍යා දෘෂ්ටිකයෝ. බෞද්ධ මුහුණුවරින් නෙමෙයි සමහර විට පැවිදි මුහුණුවරකින් පවා එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ සිවුරු දරාගත්ත කෙනෙක් පවා මං කියන්නේ ඕනෑම ඉගැන්වීමක එහෙමයි බුද්ධ කාලෙත් එහෙමයි එවැනි සමාජයක පවා සම්පූර්ණයෙන් දෘෂ්ටිය උඩු යටි කුරු කරගත්ත කෙනෙක් ඉන්න බැරිකමක් නැහැ. ඒතර රහතන් වහන්සේලා දැන් සමහරවිට ප්‍රසිද්ධිය කෙනෙක් කියන්න පුළුවන් රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ? රහතන් වහන්සේලා දැන් නම් පහළ වෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේලා කියලා කොටසක් නැහැ. ඔය තියෙන දෙයක් මිනිසුන්ට කරලා කියලා දීලා සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට උදව් කරගෙන මේ පොත්පත් බෙදමින් කිරිපිටි බෙදමින් මේ විදියට ගත කරන ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. මේකේ ධර්මයක් වැඩක් නැහැ වගේ තැනක කතා කරන භික්ෂුවක් වුණත් ඉන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට උදව් උපකාර කරන එක බොහෝම වැදගත් දෙයක්. තවත් නැති බැරි කෙනෙකුට දෙයක් නොලැබී ගියපු මිනිස්සෙකුට තව දෙයක් ලැබෙන්න සලස්වන එක ඒක ඉතාම හොඳ අවස්ථාවක්. දැන් අපි දන්නවා මේ සීල සුවරණ පුණ්‍ය භූමිය මුල් කරගෙන උනත් පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ හරියට Tamanට ලැබෙන දේවල් නිස්සරණ ධ්‍යාසයෙන් පරිත්‍යාග කරන තැනකට විවිධ ආකාරයි. රෝද පුටුවක් නැත්තම් රෝද පුටුවක් දෙනවා. ඊට පස්සේ ගයක් නැත්තම් ගයක් හදලා දෙන්න කැප වෙනවා. ඊට පස්සේ ආහාර පාන නැත්තම් ආහාර පාන ටිකක් දෙන්න. මේ විදිහට নানা විදිහට පරිත්‍යාග කරන එක භික්ෂුවගේ ආධ්‍යාත්මික ප්‍රවේශයට ඉතා හොඳ දෙයක් කියලා පරමාදර්ශයෙන් පෙන්වපු උත්තමයන් වහන්සේ නමක්. නමුත් දැන් මේ ටික විතරක් කර ඉන්න තැනකට උන්වහන්සේලාගේ ජීවිතේ ගොනු වෙලා නැහැ. ඒතර උන්වහන්සේලාගේ ජීවිතයේ වැඩිච්ච වඩන ධර්මයක්, පුහුණු කරන ධර්මයක්, තවත් පිරිසකට ධර්මයේ පිළිසරණක් හදලා දීම තියෙනවා. නමුත් කෙනෙක් ඉන්න පුළුවන් දැන් ධර්මයක් වැඩක් නැහැ. මොකටද ධර්මයක්? ධර්මයක් වැඩන්නේ රහතන් වහන්සේලා මෙහි බිහි වෙන්නේ නැහැ කියන තැන. ඒකම කොච්චර බරපතල මිත්‍යා දෘෂ්ටියක්ද? ඒ කියන්නේ මේ බඳු පැවිද්දෙක් ඉන්න පුළුවන්. රහතන් වහන්සේලා නැහැ. මේ කාලේ රහතන් වහන්සේලා පහළ වෙන්නෙත් නැහැ. නමුත් ඒක බුද්ධ දේශනාවට මොනතරම් විරෝධයක් තියෙනවද?
උන්වහන්සේම මතක් කරනවා පින්වත් මහණෙනි යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින තැනක පළවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා. සෝතාපන්න කෙනා. දෙවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා සකදාගාමි වෙච්ච කෙනා. තුන්වෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා අනාගාමි කෙනා. හතරවෙනි ශ්‍රාවකයා බිහි වෙනවා කියනවා අරහත් කෙනා. මේ හතර දෙනාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තැනක තිබ්බොත් මේ හතර දෙනාම පහළ වෙනවා කියනවා. එතකොට මේ හතර දෙනාම පහළ වෙන ශාසනයක් මේ තියෙන්නේ. එතකොට මගේ හුදු දැනුමින් මට තේරෙන විදියට මට ලෝකයේ තවත් කෙනෙකුට මං වගේම තමයි කියලා හිතන්න බෑ. හේතුව තමයි හැමෝගෙම විදර්ශනා ඥානය සහ ප්‍රඥාව සමාන නෑ. මට තේරෙන හැටියට වඩා බොහෝම ප්‍රශස්ත විදියට තේරෙන අය ඉන්න බැරි කමක් නෑ ලෝකේ. ඒ නිසා අපිට කියන්න බෑ මේ මට තමයි ඔක්කොම තේරෙන්නේ කියලා. එතකොට තමයි ගොඩාක් දෙනෙක් ලෝකේ දිහා බලන්නේ තමන්ගේ මට්ටමේ. මටත් මේ බඳු රාගයක් තියෙන්නේ ලෝකේට මේ වගේ රාගයක් ඇත්තේ. මට මේ වගේ ද්වේෂයක් තියෙනවා ලෝකේට මේ වගේ ද්වේෂයක් තියෙන්නේ. මට මෝහය මෙහෙමයි ලෝකේට මෝහය මෙහෙමයි. එතකොට තමන්ගේ මට්ටම ලෝකේ මට්ටමක් විදියට සලකන අය තමයි වැඩි හරියක් අපිට මේ සමාජය තුල දකින්න ලැබෙන්නේ. දැන් පින්වත්නි මේ සනිදාන සූත්‍රයට අනුව බලනකොට අපිට තේරෙනවා මේ සවැත් නුවරදී දේශනා කරපු මේ ව්‍යාපාදය මුල් කරගෙන මේ මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන වැඩෙන මිච්ඡා සංකල්පය ඒ කියන්නේ පින්වත්නි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නම් යම් ශ්‍රාවකයෙක්ගේ තියෙන්නේ ඒ ශ්‍රාවක භාවයට අනුව තමයි යා කල්පනා කරන්නේ. ඒ කල්පනාව හැදින්නේ යා ඒ විදියට යා ඒ තුල මිච්ඡා සංකල්ප ඊට පස්සේ මේ මිච්ඡා සංකල්පය තුල මේ කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා තමයි යාගේ ජීවිතේ තියෙන්නේ. අයි සම්මා දිට්ඨියක් නැහැනේ. දැන් මේ මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන ඇති වෙන මිච්ඡා සංකල්පයේ තුල ව්‍යාපාද විතර්කය කියන එක නිකාම්ම ඇති වෙන එකක් නෙමෙයි. බොහොම හේතු සහිතවයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පිළිබඳ. ව්‍යාපාද ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා ව්‍යාපාද සංඥා පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංකප්පෝ. පින්වත් මහණෙනි ව්‍යාපාද ධාතුව ව්‍යාපාදයේ ධාතුව කියලා ස්වභාවයක් පවතිනවා. ව්‍යාපාද ධාතුව නිසා තමයි පින්වත් මහණෙනි ව්‍යාපාද සංඥාවක් උපදින්නේ. ව්‍යාපාද ධාතුව නිසා තමයි ව්‍යාපාද සංඥාවක් උපදින්නේ. දැන් බලන්න මේ තමන් තුළ ඇති වෙන මිච්ඡා සංකල්පයක් විදියට ව්‍යාපාදයෙන් බැටකන සමාජයක් තමයි අද තියෙන්නේ. හරියට ව්‍යාපාදයෙන් බැටකනවා. ඒතර මේ ව්‍යාපාදයේ කියන ස්වභාවයේ මනසේ ඇති වෙන ආකෘතිය දන්නේ නැති මිනිස්සෙක් මේ ව්‍යාපාදයේ කියන ස්වභාවය තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන ආකෘතිය දන්නේ නැති මිනිස්සෙක් ව්‍යාපාදයේ පැත්තටම තල්ලු වෙලා ගිහින් එයා සම්පූර්ණයෙන් නිරේට වැටෙන තැනකටම තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ නිසා Tamanගේ හිත තුළ ඇති වෙන මෙබඳු මිච්ඡා සංකල්ප ගැන හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම දැනගන්න ඕන. හේතුව තමයි හැම මිනිස්සෙක්ගේම ජීවිතේ ව්‍යාපාදේ පවතිනවා. හැබැයි ඒක නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. තුන සමහර අය හිතානිනවා මේ එළියේ ඉන්න අය නිසා අපි ව්‍යාපාදේ ඇති වෙන්නේ කියලා. ඔය සමහර දෙමව්පියොම කියනවා අනේ හාමුදුරනේ මම පුළුවන් තරම් ඉවසනවා මේ අපේ දරුවොත් එක්කනේ බැරි කියනවා. සමහර පිරිමි උදවිය ඇවිල්ලා ඇහුවාම කියනවා හාමුදුරනේ මම පුළුවන් තරම් ඉවසලා බැරිම තැන තමයි හාමුදුරනේ ඔය ගැහුවේ කියනවා. එතකොට මේ ව්‍යාපාදය කොහොමද ඇති වෙන්නේ කියන ස්වභාවය දන්නේ නැහැ. ඒතර මේ Taman තුල තරහා දැන් මුලින්ම ඇත්තටම මේ දේශනාව අපි මීට කලින් දේශනාවේ කතා කරේ කාම සංකල්පනාවනේ. කාම සංකල්පනා කියන්නේ ඇලීම. දැන් මෙතන ව්‍යාපාද සංකල්පනා කියන්නේ ගැටීම. මේ ලෝකේ ගැටෙන ස්වභාවයක් අපි තුල ස්වභාවයෙන් පවතිනවා. එතකොට මේ ගැටීමේ ස්වභාවය පවතින විදිහයි හේතු සහිතව ගැටීමේ ස්වභාවය නිසා Tamanම අනතුරේ වැටෙන විදිහ ගැනයි ධර්මයේ තියෙන්නේ. ව්‍යාපාද ධාතුම් පටිච්ච ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා. ව්‍යාපාද ධාතුව නිසා කියනවා ව්‍යාපාද සංඥා ඇති වෙන්නේ. ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංඥම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංකප්පෝ. ව්‍යාපාද සංඥාව නිසා යා තුල ව්‍යාපාද සංකල්පනා හට ගන්නවලු. ව්‍යාපාද සංකප්පම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද ඡන්தோ. ව්‍යාපාදයේ කෙරෙහි කැමැත්තක් හට ගන්නවලු ව්‍යාපාද සංකල්ප නිසා. ව්‍යාපාද ඡන්දම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද පරිලාහෝ.
ව්‍යාපාදයේ මුල් කරගෙන හිතේ දැවිල්ලක් හට ගන්නවලු ව්‍යාපාදේ නිසා. ඉතින් මේක තමන්ගේ ජීවිතේට ගලපලා බලන්න මේක කොච්චර පැහැදිලිව පිළිවෙලින් ගැළපි යන ඔබේ ජීවිතයේ ඇතිවෙන ව්‍යාපාදයේ පිළිබඳ මොන තරම් පැහැදිලි සාධාරණ කතාවක්ද කියලා බලන්න ගලපලා. ව්‍යාපාද පරිලාහම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද පරියේසන ව්‍යාපාද දැවිල්ල නිසා තමයි ව්‍යාපාදයේ මුල් කරගෙන සෙවිල්ලක් හිතේ හටගන්නේ. ව්‍යාපාදයේ මුල් කරගෙන සෙවිල්ලක් හැට ගන්නවා. එතකොට ව්‍යාපාද පරියේසනම් භික්කවේ පරියේසමානෝ අසුතවා පුතුග්ජනෝ තීහි ටානීහි මිච්ඡා පටිපජಂತಿ කායේන වාචාය මනසා. මෙන්න මේ විදිහට ව්‍යාපාදයේ ක්‍රමානුකූලව වැඩිලා ව්‍යාපාදයේ පරිේශණය කරන්න ගියාට පස්සේ ව්‍යාපාදයේ තුල අපි හැම කෙනෙක්ගෙම මේතෝර බලන්න යද්දී අපි හැමෝම හොඳ පරිේශකයෝ තමයි. මොනව ගැනද? ව්‍යාපාදයේ පිළිබඳ හොඳ පරිේශකයෝ අපි. ව්‍යාපාද සෙවිල්ල නිසා සම්පූර්ණයෙන්ම එයාගේ පටිපදාව මිත්‍යාවට බර වෙනවා. කොහොමද? කයනුයි වචනේනුයි මනසිනුයි නව කර්ම රැස් වෙනවා. ඔන්න භව ගමන හැදෙනවා. භව ගමනට තල්ලුවක් හදලා දෙනවා. එතකොට දැන් මේක අපි බොහොම හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. මේක තේරුම් ගන්න ශ්‍රාවකයෙකුට අද මේ දේශනාව විශාල උදව්වක්. මොකද මේ භව ගමනේදී ගොඩාක් දෙනෙක් ජීවිතේ අනතුරේ වැටෙන විදිහට තමයි යාගේ ජීවිතය හැදිලා තියෙන්නේ. ඒතකොට යාගේ ජීවිතය හැදෙනකොට මේ ව්‍යාපාදයේ මුල් කරගෙන අපේ ජීවිතය හරියට විවෘත වෙනවා. එතකොට මේ ජීවිතේ විවෘත වුණාට පස්සේ යාගේ ජීවිතේ පුදුම තරම් අනතුරකට වැටෙනවා. ඒ අනතුර සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. සමහරට හොඳට දන් දෙන, බණ අහන, සිල් රකින්න මිනිහෙක් ඉන්න පුළුවන්. නමුත් ව්‍යාපාදයේ විතර්කයක් විදියට වැඩිලා එයා සමහර විට ඒ ආජීව විපත්තිය නිසාම අනතුරේ වැටිලා නිරේටත් යනවා. සමහරට සිල් රැක්කා කියලා ඒ සීලයට අදාළ විපාකයක් මතු නොවි අනතුරේ වැටෙන්න ඉඩකඩ වැඩි. දැන් බලන්න පින්වත්නි මෙතන මතක් කරනවා ව්‍යාපාද ධාතුව කියන්නේ මොකක්ද? දැන් මෙතන පැහැදිලි කරනවා ව්‍යාපාද ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා කියලා. මොකද්ද මේ ව්‍යාපාද ධාතුව? දැන් අපි මීට පෙර දේශනාවේදී කාම ධාතුව ගැන විස්තර කළා. ව්‍යාපාද ධාතුව කියලා කියන්නේ ස්වභාවයෙන්ම ව්‍යාපාදයේ ඇති වෙන විදිහට ඔබේ හිත හැදිලා තියෙනවා. පුරාණ ආශ්‍රව මගින් ස්වභාවයෙන්ම ව්‍යාපාද ධාතුව ඇති වෙන විදිහට තමයි ඔබේ හිත හැදිලා තියෙන්නේ. ඔබේ හිත එහෙමයි හැදිලා තියෙන්නේ. සංසාරයෙන් පෝෂණය වෙලා තියෙන්නේ. මේ ව්‍යාපාදයේ ඇති වෙන විදිහටයි මේ හිත හැදිලා තියෙන්නේ. එතකොට මේ ගොඩාක් දෙනෙක්ගේ ව්‍යාපාදය වැඩි වෙලා තියෙන සංසාරික පෝෂණයෙන් නම් ඒකට බලපාලා තියෙනවා සංසාරේ තිරිසන් යෝනිය උපන් ජීවිත. දැන් සමහර වෙලාවට මාංශ භක්ෂික සත්තු විදියට අපි ගෙවපු ජීවිතයක් අපට තිබිලා තියෙනවා සංසාරේ. එතකොට තවත් වෙලාවක ඔය මුහුදේ මත්ස්‍යයන් විදියට තවත් මත්ස්‍යවම ආහාර කරගෙන ගත කරපු ජීවිතයක් තියෙනවා. දැන් කොටියෙක්, සිංහෙක්, වලහෙක් වගේ සතෙක් වුණොත් එහෙම තවත් මාංශ භක්ෂික සතෙක් අල්ලගෙන මස් ඉරාගෙන කාලා දුවලා පැනලා උද්වේගකාරීව තවත් සතෙක්ගේ මාංශයක් ආහාරය කරගෙන තමයි ජීවිතේ ගෙවන්නේ. මේ විදියට පුරාණී තිරිසන් ලෝකයෙන් බොහෝ විට ව්‍යාපාදයේ පෝෂණය වෙලා අනුසේ වශයෙන් හිතේ බැහැගත් ගැඹුරු තත්වයක් පවතිනවා. ඒ ගැඹුරු තත්වයේ සහිතමයි සත්‍යය ඉපදෙමින් මැරෙමින් යන්නේ. ඒතකොට ස්වභාවයෙන්ම ව්‍යාපාද ධාතුවක් හිතේ පවතිනවා. ඒතකොට ව්‍යාපාද ධාතුව කියන්නේ මොකද්ද? ස්වභාවයෙන්ම පිහිටා සිටින බවක්. ස්වභාවයෙන්ම පින්වත්නි පිහිටා සිටින බවක් එයා තුළ තියෙනවා. එතකොට මේ ස්වභාවයෙන් පිහිටා තිබුණු බවට බාහිර රූප එයාට මුණ ගැහෙනකොට, බාහිර ශබ්ද එයාට මුණ ගැහෙනකොට, බාහිර රස ඒ පුද්ගලයාට මුණ ගැහෙනකොට, බාහිරින් පහස යාට මුණ ගැහෙනකොට මෙන්න මේ ඉන්ද්‍රිය පංචකයම මුල් කරගෙන අත්දකින්න දේවල් නිසා යා තුළ ව්‍යාපාද ධාතු ස්වභාවයකුත් එයාගේ හිතේ පවතින නිසා එයා තුළ කැළඹීම හට ගන්නවා. එතකොට අභ්‍යන්තරයේ අනුසය වශයෙන් ව්‍යාපාද ධාතුවක් පවතිනවා. අභ්‍යන්තරය තුල ස්වභාවයෙන්ම ව්‍යාපාදයේ පිහිටි බවක් තියෙනවා හිතේ. එහෙම නැතු ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න දෙයක් නැහැ. ඔන්න දැන් ඔබ තරහ ගනින්. දැන් ව්‍යාපාදයේ අවශ්‍ය ගන්න කියලා කියන්න ඕන දෙලියෙන්. කියන්න ඕනේ නැහැ. ස්වභාවයෙන් ව්‍යාපාදේ උගන්වන්න ඕනද? ඉස්කෝලේ යවල උගන්වන්න ඕනද ව්‍යාපාදේ? නැහැ.
අම්මා කියලා දෙන්න ඕන. දැන් ඔයා තරහ ගන්න ඕන. දැන් ඔන්න තරහ ගන්න එපා. ඒවන බාහිරින් බලලා කෙනෙකුට කියන්න පුළුවන් මේ විදියට ඔයා සංසුන් වෙන්න කලබල වෙන්න එපා කියලා. නමුත් ස්වභාවයෙන් මෙහෙම පිහිටි බවක් තියෙන නිසා තමයි සංසුන් වෙන්න කියන්න වෙලා තියෙන්නේ. එහෙම නැතු ව්‍යාපාදයේ තරහ ගත යුතු තරහව මෙන්න මෙහෙමයි අවශ්‍ය ගන්න ඕන කියලා ලෝකේ කොහෙවත් ඉස්කෝලවල උගන්වන්නේ නැහැ. දෙමව්පියෝ උගන්වන්නේ නැහැ. ස්වභාවයෙන්ම මේ ව්‍යාපාදයේ පවතිනවා. ව්‍යාපාදයේ පවතින එකට කියනවා මොකද්ද? ඒ ව්‍යාපාදයේ පවතින එකට කියනවා ව්‍යාපාද ධාතුව කියලා. ව්‍යාපාද ධාතුව. ඒතර මේ ව්‍යාපාද ධාතුව නිසා ඒ ස්වභාවයෙන්ම පිහිටි බවක් අපි තුල පවතිනවා. දැන් ඒකට අපි නිමිත්තකුත් හොයාගත්තා. සාංශාරික පෝෂණය බොහෝ වෙලාවට ඔය තිරිසන් ලෝක වලින් ව්‍යාපාද ධාතුව පෝෂණය වෙච්ච සෙවණැලි එකතු වෙලා තියෙනවා. මොකද තිරිසන් ලෝකේ ගොඩාක් වෙලාවට බොහෝම ද්වේෂයෙන් උද්වේගකාරී ව්‍යාපාදයක් එක්ක තමයි ওই මාංශ භක්ෂික සත්‍යයන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. ඒතකොට මේ ව්‍යාපාදයේ සංසාරික වශයෙන් අපේ පෝෂණය වෙච්ච ගතියක් තියෙනවා. මොකද අපි මේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ බොහොම අහම්බෙන් මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මිනිහෙක් වෙලා උපදින්න හම්බුණාට පින්වත්නි ඒක ස්වභාවයෙන්ම අපි තුල පවතින තත්වයක් නෙමෙයි. ඒ ස්වභාවයෙන්ම මිනිස්සු විදියටම අපේ ජීවිතේ පවතින තත්වයක් නෙමෙයි. අපි මේ සතර අපායට වැටිලා නානාවිධ තැන්වල අපේ ජීවිතේ ගොඩනැගි නැගී ආපු ගමනක් තමයි අපිට තියෙන්නේ. ඒතර මේ ආපු ගමනේදී මේ අපේ ජීවිතේ එක එක ආශ්‍රව ධර්ම එක එක කෙලෙස් ධර්ම අපේ ජීවිතේ පෝෂණය වෙලා තියෙනවා. ඒ කෙලෙස් පෝෂණය වුණි සංසාරයෙන් සමහර වෙලාවට අපි තුල පවතින විවිධාකාරී මේ ජීවිතේ පවතින මනෝභාවයන් නිසා අනාගතයේ සංසාරයට වැටුණාමත් මේ ගත කරපු ජීවිතයේ ඇති වෙච්ච සෙවණැල්ල ඒ ජීවිතයට වැටෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ මේ ස්වභාවයේ තේරුම් අරගෙන මේ ලෝකයෙන් නික්මීම පිණිස මේ ලෝකයෙන් නිදහස් වීම පිණිස පොඩි හරි ස්ථානයක් පොඩි හරි තැනක් පොඩි හරි අවස්ථාවක් හදාගන්න අපිට පුළුවන් නම් මේක බොහොම වැදගත් බොහොම උචිත බොහොම ප්‍රශංසනීය අවස්ථාවක් විදියටයි අපි සලකන්න ඕන වෙන්නේ. දැන් පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න. දැන් ව්‍යාපාද ධාතුව ගැන ඔබට අදහසක් තියෙනවනේ දැන්. ව්‍යාපාද ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා. මෙන්න මේ ස්වභාවයෙන්ම ව්‍යාපාදයේ තුල පිහිටි ස්වභාවය නිසා තමයි පින්වත්නි තමන් තුල ව්‍යාපාද සංඥා පහළ වෙන්නේ. රූප වශයෙන් ව්‍යාපාද සංඥා, ශබ්ද වශයෙන් ව්‍යාපාද සංඥා, ගන්ධ වශයෙන් ව්‍යාපාද සංඥා, රස වශයෙන් ව්‍යාපාද සංඥා, පහස වශයෙන් ව්‍යාපාද සංඥා ඇතුළට එනවා. සංඥා පහළ වෙනවා. ඒතර එක එක සංඥා සමහර ඒවා දැක්කම තමයි ඒ දැකීම තුල යා ඇතුළට ගත්ත ව්‍යාපාද සංඥාවක් විදියට. අහපු දේවල් නිසා දැන් පින්වත්නි මේ ව්‍යාපාද ධාතුවක් හිතේ පවතින නිසා මේ ලෝකෙන් පරිබාහිරින් ව්‍යාපාදයට අදාළ දේවල් මුණ ගැහෙනකොට රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ සුවඳ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන් ඉන්ද්‍රිය පංචකයේ මුල් කරගෙන සමහර දේවල් අත්දකින්නකොට ඒ අත්දැකීම නිසා පින්වත්නි තමන් තුළ ව්‍යාපාද සංඥා පහළ වෙනවා. ඒතර ව්‍යාපාද සංඥාව පහළ වෙන්නේ තමන් තුළයි. බාහිර රූප නිසා ව්‍යාපාදය ඇති වුණාට බාහිර රූපයේ මත ව්‍යාපාදය පටවන්න බෑ. ව්‍යාපාද සංඥාව ඇති වුණේ නිකම්මත් නෙමෙයි. අපිට බැලූ බැල්මට පේන්නේ ව්‍යාපාදේ මේ අහවලා නිසා ව්‍යාපාදය ඇති වුණා. ඒකට අහවල් කෙනා නිසායි මගේ ව්‍යාපාදය ඇති වුණේ කියලා අපි කියනවා. එතකොට අපි හිතනවා මේ අහවලා මට බැන්න නිසා ව්‍යාපාදය ඇති වුණා කියලා මේ ශබ්ද සංඥා මත ව්‍යාපාදේ පටවන්න හදනවා. නමුත් ව්‍යාපාදයේ ශබ්ද වලට තල්ලු කරලා හිමීට අත් දෙක පිහ දාගෙන පැත්තකට වෙන්න බෑ. ව්‍යාපාදේ හේතු සහිතව ඇති වෙන්නේ. ඒ මොකද්ද හේතුව? තමන් තුළ ව්‍යාපාද ධාතුවක් පවතිනවා. මෙන්න මේ ව්‍යාපාද ධාතුව සම්පූර්ණයෙන් අයින් කරලා ගලවලා උදුරලා විනාශ කරලා නැවත පැලවෙන්න දෙන්නේ නැතුව හරියට කරටි කැඩිච්ච තල් ගහක් වගේ කරටි කැඩිච්ච පොල් ගහක් වගේ සම්පූර්ණයෙන්ම නැවත දලුලාලා වැඩෙන්න නොදී තියෙන අවස්ථාව තමයි ව්‍යාපාද ධාතුවම ගලවලා විසිකරන එක. මොකද ව්‍යාපාද ධාතුව තියෙන තාක් කල් පින්වත්නි බාහිර රූප වලින්, බාහිර ශබ්ද නිසා, බාහිර ගඳ සුවඳ නිසා, බාහිර රස නිසා, බාහිර පහස නිසා පුද්ගලයා තුළ අභ්‍යන්තරිකව ව්‍යාපාදය මෝරන්න පුළුවන්. මෝරනවා පුළුවන් නෙමෙයි.
අපි හැමෝටම එහෙනම් වෙලා තියෙන්නේ සාංශාරික වශයෙන් මේ ව්‍යාපාද ධාතුවක් පෝෂණය වෙවි ආපු නිසා ඒ ව්‍යාපාද ධාතුවට අනුව ව්‍යාපාද සංඥා පහළ වෙනවා. ව්‍යාපාද සංඥා. එතකොට ව්‍යාපාද සංඥා මොනවද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා වශයෙන් තමයි පංචේන්ද්‍රයන් මුල් කරගෙන තමයි ව්‍යාපාද සංඥාව ඇතුළට ගන්නෙ. එතකොට අපි එකක් තේරුම් ගන්න ඕනේ එහෙමනම් එළියේ තියෙන එකක් නෙමෙයි මේක. ව්‍යාපාද සංඥාව කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. එළියේ තියෙන දේ දැකීම නිසා මා තුළ නිදන්ගතව පවතින ව්‍යාපාද ධාතුවේ අතුරු ඵලයක් මේක. එහෙම නැතු එළියේ තියෙන ශබ්ද නෙමෙයි. මේ ධාතුව ගැලවිලා ගියාට පස්සේ කොච්චර බැන්නත් ඇවිස්සෙන්නේ නැහැ පින්වත්නි. ව්‍යාපාද ධාතුව ගලවලා විසි කරලා අයින් කරලා නැවතත් මුල් ස්වභාවයක් පවතින්නේ නැත්තම් එළියේ කෙනෙක් පින්වත්නි ගහලා ගියත් අවුලක් නැහැ. බැනලා ගියත් අවුලක් නැහැ. ඇයි? සද්ද මාත්‍රයක් විතරයි එතන. ඇයි සද්ද මාත්‍රේ කණේ වැදුනට පස්සේ ව්‍යාපාදයේ අවුස්සලා දෙන්න ව්‍යාපාද ධාතුවක් නැත්තම් මොනවාකින් ඇවිස්සෙන්නද? ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්න විදිහක් නැහැ එතන. එතන නිකම්ම සද්ද මාත්‍රයක් විතරයි. ඕය ඕන දෙයක් කියපු දෙන් කියලා පැත්තකට වෙන්න පුළුවන්. කියන දෙයක් කියපු දෙන් මට මොකද කියලා හිමීට අයින් කරගන්න පුළුවන්. ඒකනේ අර මේ ඔය බොහොම ප්‍රකට සිද්ධිවල තියෙන්නේ අපි දන්නම සිද්ධියක් අපි කතා කරමු. බොහොම ප්‍රකටයි මේ සිද්ධිය. අර පුන්න හාමුදුරුවන්ගේ සිද්ධිය සුණාපරන්තයට වඩින්න යද්දී බුදුරජාණන් වහන්සේ විමසනවානි පුන්න දැන් ඔබ මේ සුණාපරන්තයට යන්න හදනවා බොහොම ප්‍රචණ්ඩ මිනිස්සු ඉන්නේ. පුන්න සුණාපරන්තේ මිනිස්සු ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ගැහුවේ නෑ කියලා හිත හදාගන්න. ඇයි? ශබ්ද සංඥාවක් විදියට ව්‍යාපාද සංඥාව මතුවෙන්න විදියක් නෑ. ව්‍යාපාද ධාතුව නෑ එතන. එතකොට එහෙම බැන්නහම හිත හදාගන්නලු ගැහුවේ නෑ කියලා. හොඳයි පුන්න අතින් පයින් ගැහුවොත් ස්වාමීනි මම හිත හදාගන්නවා මට ලීමු ගුරු වලින් ගැහුවේ නෑනේ කියලා හිත හදාගන්නවා අතින්නේ ගැහුවේ කියලා. ඇයි? සංඥාවක් විදියට Tamanගේ පහස මුල් කරගෙන ඒකට කියන්නේ අපි කිව්වේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා. ඇඟට දැනෙච්ච පහස මුල් කරගෙන ව්‍යාපාද සංඥාවක් ඇතිවීම පිණිස ව්‍යාපාද ධාතුව එතන නැහැ. එතකොට හොඳයි පුන්න ලීමු ගුරු වලින් ගැවුවොත් අතපය කැපුවේ නැහැ නේ කියලා හිත හදා ගන්නවා. අතපය කපලා ගියොත් පුන්න අතපය කපලා ගියොත් ස්වාමීනි මම අතපය විතරනේ කැපුවේ මැරුවේ නෑනේ මගේ පාන ටික වැටෙනවනේ හුස්ම පොඳ වැටෙනවනේ හදවත මොලේ ක්‍රියාත්මක වෙනවනේ ඉතින් මැරුවේ නෑනේ කියලා හිත හදා ගන්නවා. මැරුවොත් පුන්න ස්වාමීනි මම මාසයක් වැඩ කරපු මිනිහෙක් පඩිය බලාපොරොත්තු වෙනවා වගේ මරණේ බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් මරණේ බලාපොරොත්තු වෙමින් ඉද්දී මරණේ නොමිලේම ලැබුණා කියලා හිත හදා ගන්නවා. පුන්න ඔබ තමයි සුදුසු යන්න කියනවා. වඩින්න කියනවා සුණාපරන්තයට. ඔබමයි හරියන්නේ සුණාපරන්තයට කියනවා. දැන් බලන්න මෙතන පින්වත්නි අර උන්වහන්සේට ව්‍යාපාද සංඥා වශයෙන් ශබ්ද සංඥාත් ඇති වෙනවා, රූප සංඥාත් ඇති වෙනවා, පොට්ටබ්බ සංඥාත් ඇති වෙනවා. නමුත් උන්වහන්සේ තුල කැළඹීම පිණිස ව්‍යාපාද ධාතුවක් නැහැ. මේ ධාතුව උදුරලා දැමීම තමයි නිර්වාණය කියලා කියන්නේ. එක විදියකින් එහෙම කියන්නත් පුළුවන් මේ වගේ දේශනාවක් ඇසුරෙන් ගත්තොත්. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත් මහණෙනි ව්‍යාපාද ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංකප්පෝ. ව්‍යාපාද සංඥාව මුල් කරගෙන ඒ පුද්ගලයා තුල පහළ වෙනවා ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාද සංඥාව ආවොත් ඒ සංඥාව ආපු තැනක ඒ ව්‍යාපාදයේ මුල් කරගෙන හිතන්න පුළුවන්කමක් ඇති වෙනවා. එතකොට හිතන්න පුළුවන්කම මේ විදියට මට බැන්න නේද? මේ විදියට නේද ඒ කාලේ හිටියේ? මේ විදියට නේද මට බැන්නේ කියලා අර ඒ ව්‍යාපාද සංඥාව දැක්ක දේ අහපු දේ දැනුණු දේ මුල් කරගෙන එයාට ඒක වටේ හිතන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ ව්‍යාපාද සංඥා වශයෙන් ඇතුළට ගත්ත නිසා. සංඥා වශයෙන් ඇතුළට ගත්තාම ඊට අනුව හොඳට කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරන්න හිතන්න පුළුවන්කම නිසා පින්වත්නි එයා තුළ ඇති වෙනවා ව්‍යාපාද සංකප්පම් පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද ඡන්தோ. ව්‍යාපාදයේ කෙරෙහි කැමැත්තක් හට ගන්නවා. ඡන්දයක් හට ගන්නවා. ඒ කේන්ති ගිය ඒ ඔය සමහර අයගේ ජීවිතවල කේන්ති යන්නේක මහා හොඳ දෙයක් විදියට සලකන්නේ. එතකොට ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාදයේ කෙරෙහි පවතිනවා කැමැත්තක්.
හරි කැමති තමන්ව අවශ්‍ය ගන්න. මේ අසුරුතවත් පෘථග්ජන භාවයේ පිරිච්ච ලෝකේ හරි කැමති තමන්ගේ ව්‍යාපාදයෙන් අවශ්‍ය ගන්න. ඔබ මාව අවශ්‍ය ගන්න එපා කියන්නේ ඔය. ඒතර මේ ව්‍යාපාදයට පවතින ඡන්දය නිසා යා තුල ව්‍යාපාදයේ කෙරෙහි කැමැත්තක් හිතේ හට ගන්නවා. මට කේන්ති ගියේ නෑනේ හොඳ වැඩක් කරන්න වගේ කියන ඒ වගේ ඇස්සේ තියෙන ව්‍යාපාද ඡන්දයක්. ව්‍යාපාදයේ කෙරෙහි පවතින කැමැත්තක්. ඒ කැමැත්ත ඇති වෙන ව්‍යාපාද සංකල්පනාව මුල් කරගෙන. අර ඒ විදියට රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ සුවඳ නිසා, රස නිසා, පහස නිසා ඒ විදියට සංකල්ප කරන්න ගියාට පස්සේ ඒ සංකල්පනා ඉස්සරහා ව්‍යාපාදයේ කෙරෙහි පුදුම ඡන්දයක් උපදිනවා. ඒ ඡන්දේ නිසා පින්වත්නි යාගේ ජීවිතය තුළ ව්‍යාපාද ඡන්දං පටිච්ච උපජ්ජති ව්‍යාපාද පරිලාහෝ ව්‍යාපාදයේ පිළිබඳ පරිලාහයක් අවශ්‍යතාවයේ කැමැත්තක් හටගත්තනේ. ඒ කැමැත්තත් එක්ක ඇතිවන පීඩාවක් හිතේ පවතිනවා. ඒ ඇතිවන පීඩාව නිසා තමයි මිනිසුන්ගේ දාඩිය දාන්නේ, ඇස් රතු වෙන්නේ, ඒ දත් මිටි කන්නේ මොකද්ද? ව්‍යාපාද පරිලාහය. ව්‍යාපාදේ නිසා දැවිල්ලක් හට ගන්නවා. සමහර අය හරියට ව්‍යාපාදයෙන් දැවෙනවනේ. ඇස් දෙක රතු කරගෙන පුදුම විදියට ව්‍යාපාදයෙන් දැවීමක් හට ගන්නවා. ඒ දැවීම නිසා තමයි යා දඩු මුගුරු ගන්නේ, අවි ආයුධ ගන්නේ, බැනගන්නේ, ඊට පස්සේ උපක්‍රම යොදන්නේ, පොළු මුගුරු අරගෙන පාරට වෙලා මඟ බලාගෙන ඉන්නේ. ඔක්කොම මොකක් නිසාද? ව්‍යාපාද දැවිල්ල නිසා. ඒතර මුල හොයාගෙන යනකොට මොකද්ද මුල? ව්‍යාපාද ධාතුව. මේ ව්‍යාපාද ධාතුව නිසා තමයි පින්වත්නි ව්‍යාපාද සංඥා පහළ වුනේ. රූප සංඥා රූප දකින්නකොට ව්‍යාපාදේ මිශ්‍ර කරගෙන රූප බැලුවේ. ව්‍යාපාදේ මිශ්‍ර කරගෙන ශබ්ද ඇහුවේ. ව්‍යාපාදේ මිශ්‍ර කරගෙන ඒ කියන්නේ එළියෙන් රූප ශබ්ද ගන්ධ රස මේවා අත්දකින්නකොට ව්‍යාපාදයේ තියෙන මිනිස්සයාට ඒ රූපේ මුල් කරගෙන ව්‍යාපාදේ ඇවිස්සි එනවා. ඒක නතර කරන්න බෑ. එළියේ රූපවල නෙමෙයි අවුල තියෙන්නේ. තමා තුළ ව්‍යාපාද ධාතුවක් පවතිනවා. පින්වත්නි තමන්ගේම තිබ්බ අරුබුදයක් තමන්ගේම තිබ්බ අවුලක් නිසායි මේක වෙලා තියෙන්නේ. ඒතර ව්‍යාපාද සංඥා නිසා යා තුළ ව්‍යාපාද සංකල්පන හට ගන්නවා. කල්පනා කරනවා ඊට අදාළව. එයාට ව්‍යාපාදේ මුල් කරගෙන හිතන්න පුළුවන්කමක් ඇති වෙනවා හිතේ. එයා විවිධ විදියට තමන්ගේ පරිකල්පන හදා ගන්නවා ව්‍යාපාදේ මුල් කරගෙන. මෙන්න මේ පරිකල්පනීය ස්වභාවයන් නිසා පින්වත්නි යා තුළ ව්‍යාපාද ඡන්දයක් හට ගන්නවා. කැමැත්තක් හට ගන්නවා. හොඳ වැඩක් කරන්න ඕන කියලා මේ හොඳයි මට කේන්ති ගිය එක වගේ කේන්ති ගැනීම තරහ ඇතිවීම කෙරෙහි යාට කැමැත්තක් හට ගන්නවා. ඒ කැමැත්ත හට ගත්තන් පස්සේ පින්වත්නි යාට ව්‍යාපාද පරිලාහෝ ව්‍යාපාද දැවිල්ලක් හට ගන්නවා. හිතන කොහොම හරි කරන්න ඕන මේ විදියට සැලසුම් කරන්න ඕන මේ විදියට පාඩමක් උගන්වන්න ඕන කිය යා තුල පුදුම දැවිල්ලක් හට ගන්නවා. ඒකනේ කේන්ති ගිය මිනිස්සු එක තැනක ඉඳගෙන ඉන්නේ නැහැ. එහෙට මෙහෙට ඇවිදිනවා. ඇයි? දැවිල්ලක් තියෙනවා. කායිකවත් දැවිල්ලක් තියෙනවා, මානසිකවත් දැවිල්ලක් තියෙනවා. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, මොනවද කරන්න කියලා හිතනවා, දත් මිටි කනවා, මිනිසුන්ට බනිනවා, කීයක් ඒවා කරනවද පින්වත්නි? මොකක්ද හේතුව? ව්‍යාපාද දැවිල්ල නිසායි මේ ඔක්කොම කෙරෙන්නේ. ව්‍යාපාද දැවිල්ල නිසා පින්වත්නි ඒ ඉලක්කයේ පසුපස්සේ යන ගතියක් එයාට පීඩාවක් හිතේ ඇති වෙනවා. අන්නේ පීඩාව නිසා තමයි පින්වත්නි ව්‍යාපාද පරිලාහං පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද පරියේසනා. ව්‍යාපාද දැවිල්ල නිසා ව්‍යාපාදයේ මුල් කරගෙන සෙවිල්ලක් හට ගන්නවා. ව්‍යාපාදයේ පිළිබඳ පරිේශනයක් හට ගන්නවා. නොනවත්වාම යා ව්‍යාපාදයේ මුල් කරගෙන ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අත්දකින්න ලෝකයේ මුල් කරගෙන නොනවත්වාම ලෝකයට ප්‍රවේශ වෙනවා. සොයා යන්න පටන් ගන්නවා. හොයනවා, සැලසුම් කරනවා. මේ ඔක්කොටම කියනවා ව්‍යාපාද පරිේශණය කියලා. මොකක්ද හේතුව? හිත තමන් තුළ පවතින ව්‍යාපාද දැවිල්ල. දැවිල්ලට හේතුව. දැවිල්ලට හේතුව තමන් තුළ පවතින ව්‍යාපාද සංකල්පනාව. සංකල්පනාවට හේතුව. සංකල්පනාවට හේතුව ව්‍යාපාදයේ මුල් කරගෙන ඇතිවෙච්ච ව්‍යාපාද සංඥා. ව්‍යාපාද සංඥාවලට හේතුව. ව්‍යාපාද සංඥාවලට හේතුව තමන් තුළ පවතින ස්වභාවයෙන්ම පවතින පිහිටි බවක්. ව්‍යාපාද ධාතුව තුළ පිහිටි බවක් නිසායි මේ ක්‍රියාවලිය තමන්ට අත්දකින්න වෙලා තියෙන්නේ. එතකොට තමන් දක්ෂ වෙන්න ඕන ශ්‍රාවක භාවයේ තුල එයාගේ ජීවිතය තුල දැන් සමහර වෙලාවට මේ ව්‍යාපාද ධාතුව නිසා මේ මිනිසුන්ගේ ජීවිත ඔය බන්ධනාගාර වලට එහෙම ගියාම මම බන්ධනාගාර වලට දේශනා කරන්න ගිහින් තියෙනවා. ඉතින් සමහර මිනිසුන්ගේ චර්යා දිහා බැලුවට පස්සේ තේරෙනවා මේ ව්‍යාපාද ස්වභාවයෙන්ම ව්‍යාපාද ධාතුව නිසා සමහරට ජීවිතාන්තයේ දක්වාම හිර මැදිරියකට වෙලා අප්‍රමාණව දුක් ගැහැට විඳිමින්
පසුතැවෙමින් ජීවිතය ගෙවන මිනිස්සු ඉන්නවා. නමුත් ඒගොල්ලෝ බොහොම අහිංසක අය. ඒගොල්ලෝ සමහර වෙලාවට කුරා කූඹියෙකුටවත් වරදක් කරන අදහසින් හිටපු අයත් නෙමෙයි සමහර විට. හොඳට බණක් දහමක් අහගෙන හිටිය අය. නමුත් පින්වත්නි තමන්ව පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙන්නේ ව්‍යාපාද ධාතුවක් විදියට හිතේ පවතින මේ ස්වභාවය. ඒක ඕනෑම වෙලාවක ඇවිස්සලා ඉන්න පුළුවන්. ඒ නිසා තමන්ව විශ්වාස කරන්න එපා. තමන්ව පරිස්සම් කරගන්න. නෑ මට නම් කේන්ති යන්නේ නෑනේ කියලා පැත්තකට වෙන්න එපා. ඔබගේ ස්වභාවයක් විදියට ව්‍යාපාද ධාතුවක් විදියට ඔබ තුල පවතින ආවේනික ස්වභාවය පිළිබඳ යම් හැඟීමක් ගන්න පින්වත්නි. එතකොට මේ ව්‍යාපාද ධාතුව පිළිබඳ ව්‍යාපාදයේ ස්වභාවයන් පිළිබඳ ව්‍යාපාදයේ ආකෘතිය පිළිබඳ බුද්ධ ශ්‍රාවකයෙකුට හැඟීමක් තිබුණොත් ව්‍යාපාද ධාතුව විනාශ කරලා දැම්මොත් ව්‍යාපාද ධාතුව අයින් කරලා දැම්මොත් ඒ අයින් කරලා දාන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් භාගතුන් වහන්සේ පෙන්වුවේ. ඇත්තටම ව්‍යාපාද ධාතුව කියන ධාතු ස්වභාවය පවතින්නේ පින්වත්නි පංචස්කන්ධය මුල් කරගෙන. එතකොට පංචස්කන්ධය මුල් කරගෙන පින්වත්නි මේ ව්‍යාපාද ධාතුව කියලා ආවේනික ස්වභාවයක් පවතිනවා. එතකොට මේ ඒ ආවේනික ස්වභාවයේ පින්වත්නි රූපා රම්මනං රූපා පතිට්ඨං නන්දූප සේවනං උද්දින් විරුල්ලින් බේපුල්ලං ආපජ්ජති කියලා මේ සම්පූර්ණයෙන්ම පංචස්කන්ධයට බැඳිලා පංචස්කන්ධය අරමුණු කරගෙන පංචස්කන්ධයේ මත පිහිටා තමයි පින්වත්නි මේ ව්‍යාපාද ධාතුව පවතින්නේ. යම් කෙනෙක් පංචස්කන්ධයෙන් නිදහස් වුණොත් ඒ පංචස්කන්ධයෙන් නිදහස් වෙච්ච ශ්‍රාවකයා තුල ව්‍යාපාද ධාතුව ගැලවිලා විසිවිලා යන්න පටන් ගන්නවා. එතකොට යා රූප වේදනා සංඥා සංකාර විඥානකින් පංචස්කන්ධය තුල වැරදි විදියට Tamanගේ කල්පනා හදා ගැනීම නිසායි ව්‍යාපාද ධාතුවක් පවතින්නේ. එතකොට මම කියලා අස්මිමානින් පංචස්කන්ධය ගන්නවා. මගේ කියලා තෘෂ්ණාවෙන් පංචස්කන්ධය ග්‍රහණය කරගන්නවා. මගේ ආත්මය කියලා දෘෂ්ටිගත වීමක් පවතිනවා. ඒ දෘෂ්ටිගත වීම නිසා තමයි මගේ ගෙදර, මගේ ඉඩම, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ කියන ගතිය හැප්පෙන එක නිසා තමයි ව්‍යාපාද ධාතුව පවතින්නේ. ඒ නිසා ඒ මගේ දේවල් කාට හරි අයිති වෙයි කියලා Taman තුල ව්‍යාපාදයේ මෝරන්න පටන් ගන්නවා. ඒ නිසා එකක් මතක තියාගන්න ව්‍යාපාදයේ පවතින්නේ මේ පංචස්කන්ධය කෙරෙහි මගේ ආත්මය කියලා බැඳිලා ඉන්න තාක්කල්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදි වශයෙන් අත්දකින්න සංඥා කෙරෙහි තමා තුළ ව්‍යාපාදයක් පවතින්නේ ඒ රූප කෙරෙහි තමන් තුළ පවතින වැරදි දැක්ම නිසා. ශබ්ද කෙරෙහි තමන් තුළ පවතින වැරදි දැක්ම නිසා මේ තුලත් මා තුළ පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වීමක් වෙන්නේ මේ පටිගය මුල් කරගෙන මා තුළ ඇති වෙන්නේ ස්කන්ධ ධර්ම ටිකක උදේවැය විතරයි හටගෙන නිරුද්ධ වීමක් විතරයි. එළියේ මේ රූප නිසා, ශබ්ද නිසා, ගඳ සුවඳ නිසා, රස නිසා, පහස නිසා මගේ අභ්‍යන්තරය තුළ ගත්ත සංඥාවලට අනුව තමයි වේදනා පහළ වෙන්නේ. පටිගය මුල් කරගෙන වේදනාවට අනුව තමයි සිතුවිලි හටගන්නේ තරහවට බරව. ඒ සිතුවිලි නිසා තමයි මගේ රූපස්කන්ධයේ හටගෙන නිරුද්ධ වීමක් වෙන්නේ කියලා මේ පංචස්කන්ධ ලෝකයේ තුලයි පටිගය පවතින්නේ. එහෙම නැතු එළියේ රූප සංඥාවල ව්‍යාපාද සංඥා නැහැ. ශබ්ද සංඥාවල ව්‍යාපාදේ නැහැ. එළියේ ශබ්දවල ව්‍යාපාදේ නැහැ. ගන්ධ සුවඳවල ව්‍යාපාදේ මිශ්‍ර නැහැ. රසය තුල ව්‍යාපාදේ මිශ්‍ර නැහැ. මේවා මං ඇතුළට ගත්ත විදිහට අනුව තමයි මා තුල මගේ හිත තුල ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාවත්, ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකල්පනාවත්, ව්‍යාපාද සංකල්පනාව නිසා ව්‍යාපාදයේ කෙරෙහි මගේ හිතේ බලවත් කැමැත්තකුත්, ඒ ව්‍යාපාදයේ කෙරෙහි කැමැත්ත නිසා ව්‍යාපාදයේ පිළිබඳ දැවිල්ලකුත්, ව්‍යාපාදයේ මුල් කරගත්ත දැවිල්ලකුත්, පීඩාවකුත්, ඒ දැවිල්ල නිසා ව්‍යාපාදයේ පිළිබඳ සෙවිල්ලකුත්, ගවේෂණය කිරීමකුත්, පරිශ්‍රණයකුත් ඇති වෙනවා. පංචස්කන්ධය තුල මගේ ආත්මීය වශයෙන් දැකීමක් නැත්තම්, වැරදි දැක්මක් නැත්තම්, ඒ නොදකින ශ්‍රාවකයා තුල, ඒ නොදකින ශ්‍රාවක භාවයේ තුල ව්‍යාපාද ධාතුවක් පිහිටලා නැහැ පින්වත්. ව්‍යාපාද ධාතුවක් නැත්තම්, ව්‍යාපාද ධාතුවක් නැති තැනක ව්‍යාපාද ධාතුව මුල් කරගෙන ව්‍යාපාද සංඥා කොහොම පහළ වෙන්නද? සංකාර ටිකක් ඇති වෙලා නැති වෙලා කියන දැකීම ආවොත් එහෙම වැරදි දැක්මක් එයා තුල නැහැ, සම්මා දැක්මක් තියෙන, සම්මා දිට්ඨියක් තියෙන. එතකොට එයා තුල පින්වත්නි රූප සංඥා, ශබ්ද සංඥා තුල කොහෙද ව්‍යාපාදයේ මිශ්‍රිතව කල්පනාවක්?
දන්නවනේ හැම වෙලාවම සංකාර ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඒ තුල කොහෙද ව්‍යාපාද සංකල්පනා? මිශ්‍ර නෑ සංකල්පනා වලට ව්‍යාපාදේ. ඒ තුල කොහෙද ව්‍යාපාද ඡන්දයක්? ව්‍යාපාද ඡන්දයක් නැති තැනක කොහෙද ව්‍යාපාද දැවිල්ලක්? දැවිල්ලක් නැති තැනක කොහෙද ව්‍යාපාද සෙවිල්ලක්? ව්‍යාපාද පරිේශනයක්. මෙන්න මේ විදිහට ස්කන්ධයන් පිළිබඳ අවබෝධයෙන් තුලින් තමයි ව්‍යාපාද ධාතුව දුරු කරගන්න තියෙන්නේ. ස්වභාවයෙන්ම ව්‍යාපාදයේ මුල් කරගත්ත මිශ්‍ර වෙච්ච ගතිය අයින් කරගන්න තියෙන්නේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා